හරි හැමෝම සාදරයෙන් පිළිගන්නවා YouHub YouTube channel එකට. ඉතින් මම කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කරා කාර්ය ශක්තිය හා ක්ෂමතාවය සම්බන්ධයෙන්. එතකොට මේ කාර්ය ශක්තිය හා ක්ෂමතාවයේ පාඩමේ අවසානයේදී මම එතනින් මම රිවිෂන් එකක් කරේ. එතකොට මේ පාඩම අවසානයේදී මම ප්‍රශ්න වර්ගයක් දුන්නා. ඒ ප්‍රශ්න ටික මම දාලා තිබ්බා description එකේ. එතකොට මේ ප්‍රශ්න ටික ලියපු අය වෙනුවෙන් සහ නොලියපු අය වෙනුවෙන් මම අද මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න තීරණය කරා. එතකොට මේ ප්‍රශ්න ටික ඔයා තාමත් කරේ නැත්නම් මේ වීඩියෝ එකේ description එකේ පහළ මම ප්‍රශ්න ටික link එක දාලා තියන්නම්. එතකොට මේ ප්‍රශ්න ටිකට පිළිතුරු ලියලා ඉවරලා මේ වීඩියෝ එක බලවුවොත් හොඳයි කියලා තමයි හිතෙන්නේ. හරියනම් අපි අද ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. එතකොට මම එතනදී ප්‍රශ්න 7ක් රචනා ටයිප් එකේ ප්‍රශ්න 7ක් දාලා තිබ්බා. මේ ප්‍රශ්න 7ට ප්‍රශ්න 7 කොහොමද කරන්න කියලා බලමු. ඒ ප්‍රශ්න 7 සාමාන්‍යයෙන් ලේසි ප්‍රශ්නක් තිබ්බා. ඒ වගේම ටිකක් අමාරුයි කියලා හිතන ප්‍රශ්නක් තිබ්බා. ඇත්තටම ප්‍රශ්න අමාරු නෑ. ඒක අපි හිතන විදියයි වෙනස් කරන්න ඕනි. ඒකට අපි මේ ප්‍රශ්නේ හොඳට කියවලා ප්‍රශ්නේ තේරුම් අරගෙන පිළිතුරු ලියනවා නම් ඒ කිසිම ප්‍රශ්නයක් අමාරු වෙන්නේ නැහැ. හරි අපි බලමු ප්‍රශ්න එකින් එක වෙන වෙනම සාකච්ඡා කරලා. එතකොට පළවෙනි ප්‍රශ්නේ මම දීලා තිබ්බේ කිලෝග්‍රෑම් 200ක ස්කන්ධයකින් යුත් බඩු තොගයක් දුඹකරයක් මගින් මීටර් 50ක් උසකට ඔසවනු ලැබේ. මේ සඳහා දුඹකරය මගින් කළ යුතු කාර්යය සොයන්න කියලා තමයි පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ. අන්න කිලෝග්‍රෑම් ඒක හරියම සරලයි. කෙලින්ම තියෙන්නේ සමීකරණය යොදන්න කිලෝග්‍රෑම් 200ක ස්කන්ධයකින් යුත් බඩු තොගයක් දුඹකරයක් මගින් මීටර් 50ක උසකට ඔසවනවා. එතකොට ඒකදී දුඹකරය මගින් කළ යුතු කාර්යය මොකක්ද කියලා අහන්නේ. එතකොට කෙලින්ම දැන් බඩු තොගයේ තියෙන්නේ මෙන්න මේ විදිහට පොළවේ. ඊට පස්සේ දුඹකරය මගින් කරන්නේ මේ විදිහට බඩු තොගයේ ඉහළට ඔසවන එක. එතකොට මේ කිලෝග්‍රෑම් 200ක ස්කන්ධයකින් යුත් බඩු තොගයක් උසවනවා කියලා තියෙන්නේ මීටර් 50කට. හරිනේ. එතකොට මෙතන උස මීටර් 50යි. එතකොට කෙලින්ම අපිට දාන්න පුළුවන් දැන් මෙතනදී පොළවේ තියෙද්දි මේ බඩු තොගයේ විභව ශක්තිය ගත්තොත් එහෙම විභව ශක්තිය බිඳුවයි. පොළව අපි විභව ශක්තිය මට්ටම බිඳුවයි කියලා සැලකනවා. පොළව විභව ශූන්‍ය මට්ටම කියලා සැලකුවොත් මෙන්න මේ බඩු තොගයේ පොළව මට්ටමේදී තියෙන විභව ශක්තිය EP ගත්තොත් එහෙම බිඳුවයි. හරිනේ. ඒතකොට චාලක සත්‍යයක් නැහැනේ. චාලක සත්‍යයක් නැහැ. චලනය වෙන්නේ නැහැ. ඒතකොට චාලක සත්‍යයක් බිඳුවයි. සම්පූර්ණ ශක්තිය බිඳුවයි. එතකොට මේක ඉහළට අරගෙන යන්න නම් දුඹකරේ යම්කිසි ශක්තියක් වදන්න ඕනේ. එතකොට මේ කිලෝග්‍රෑම් 200 ස්කන්ධය මීටර් 50ක් ඉහළට ගියාට පස්සේ මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ මේකේ ගබඩා වෙනවා යම්කිසි විභව ශක්තියක් EP. මෙන්න මේ විභව ශක්තිය සමාන වෙනවා මෙන්න මේ දුඹකරේ මගින් මේ වස්තුවට සපයන්න ඕනේ මේ ශක්ති ප්‍රමාණය. ඒතකොට ඒක තමයි යහන්නේ. මොකද මේකදී මේ බඩු තොගයේ විභව ශක්තිය විදිහට ගබඩා වෙන්නේ මෙන්න මේ දුඹකරය මගින් ලබා දීපු ශක්තිය. දුඹකරේ වැය කරපු ශක්තිය තමයි මෙන්න මේ මීටර 50ක් උඩට අරන් ගියාට පස්සේ මෙන්න මේ බඩු තොගයේ ගබඩා වෙන්නේ. ඒතකොට EP තමයි අපිට හොයන්න කියලා දෙන්නේ. EP කෙලින්ම අපි දන්නවා සමීකරණේ EP සමානයි mgh කියලා. m කියන්නේ ස්කන්ධ, g කියන්නේ ගුරුත්වාකර්ෂණය, h කියන්නේ උස කියලා. ඒකට m කියන්නේ කිලෝග්‍රෑම් 200යි. එතකොට g කියන්නේ 10යි, h කියන්නේ මීටර 50යි. එතකොට මේක සුළු කරාම කෙලින්ම උත්තරය එනවා. එතකොට 5 2 10යි 0 1 2 3 4 2 3 4 විභව ශක්තිය ජූල් කියලා තමයි එන්නේ. හරි. එතකොට මේක ලියන්න පුළුවන් ඕන එක ගුණ කිරීම 10 5යි ජූල් කියලා ලියන්න පුළුවන්. ඒකට එතකොට උත්තරේ එන්නේ එක ගුණ කිරීම 10 5යි ජූල්. හරි අපි දෙවෙනි ප්‍රශ්නේ බලමු. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ මීටර 20ක් උස වූ පොල් ගසක තිබෙනවලු 0.5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ඇති පොල් ගෙඩියක විභව ශක්තිය හොයන්න කියනවා. කෙලිම දැන් හැකි EP සමානයි mgh කියලා. එතකොට පොල් ගෙඩිය ස්කන්ධය දීලා තියෙනවා 0.5යි, ගුරුත්වාකර්ෂණය 10යි, උස දීලා තියෙනවා පොල් ගහේ මීටර 20යි කියලා. එතකොට කෙලින්ම මේක කැපිලා ගියාම කෙලින්ම 100යි කියලා 100යි ජූල් කියලා එනවා විභව ශක්තිය 100යි. ඊට පස්සේ අහනවා විභව ශක්තිය හොයන්න. ඊට පස්සේ අහනවා පොල් ගෙඩිය බිමට වැටේ නම් මේ බිම පතිත වන මොහොතේ ඒ චාලක ශක්තියද හොයන්න කියලා. එතකොට පොල් ගෙඩිය බිම පතිත වෙනවලු. එතකොට මේක හරිම සරලයි. මෙහෙම පොල් ගහ තියෙනවා. එතකොට පොල් ගෙඩිය මෙතනදී විභව ශක්තිය එනවා අපි හොයාගත්තා 100යි ජූල් කියලා. එතකොට පොල් ගෙඩිය බිමට වැටෙනවලු මෙහෙම. බිමට වැටුණාට පස්සේ බිමට වැටෙද්දී අහනවා චාලක ශක්තිය. එතකොට අපි පොල් ගෙඩිය බිමදී
විභව ශක්තිය මොකද වෙන්නේ? බිම්මදී පොළොවේදී විභව ශක්තිය බිඳුවයිනේ. එතකොට මෙතනදී චාලක ශක්තිය ආරම්භයේදී බිඳුවයි. එතකොට අපි පොල් ගෙඩියේ ආරම්භක විභව ශක්තිය හෙව්වා. පොල් ගෙඩියේ මෙතනදී තියෙන විභව ශක්තියක් විතරයි. පොළොවේදී පොල් ගෙඩියට තියෙන්නේ චාලක ශක්තියක් විතරයි. මොකද මෙතන පොළොව තමයි අපි සලකන්නේ විභව ශුන්‍ය මට්ටම කියලා. එතකොට පොල් ගෙඩිය පොළොවේදී තියෙන්නේ පොල් ගෙඩියට චාලක ශක්තියක් විතරයි. මෙතනදී ඉහළම ලක්ෂයේදී පොල් ගෙඩියට තියෙන විභව ශක්තියක් විතරයි. එතකොට ශක්ති සංස්ථිත මූලධර්මයට අනුව අනිවාර්යයෙන්ම ශක්තිය මැවීමට හෝ විනාශ කිරීමට නොහැකි. ඒක නිසා මෙතනදී තියෙන චාලක ශක්තිය මෙතනදී තියෙන මුළු ශක්තියට සමාන වෙන්න ඕනේ. ඒතකොට මෙතනදී තියෙන මුළු ශක්තිය වෙන්නේ ජූල් 100යි. ඒතකොට අනිවාර්යයෙන් පොල් ගෙඩිය බිඳ වැටෙද්දී එතන තියෙන මුළු ශක්තිය වෙන්නවත් ඕනේ ජූල් 100යි. ඉතින් මෙතන තියෙන මුළු ශක්තිය වෙන්නේ විභව ශක්තිය විතරයි. ඒතකොට විභව ශක්තිය 100යි ජූල්. මෙතන තියෙන මුළු ශක්තිය වෙන්නේ චාලක ශක්තිය විතරයි. ඒතකොට අනිවාර්යයෙන්ම චාලක ශක්තිය ජූල් 100ට සමාන වෙනවා. ඒතකොට අපිට ගණනය කරන්න දෙයක් නැහැ. කෙලින්ම ලියුව හැකි චාලක ශක්තිය ජූල් 100යි කියලා. එහෙම නැත්නම් අර ගණනය කරන්න පුළුවන් ඕන නම් මෙතනදී උස දීලා තියෙන හින්දා v වර්ගය සමානයි u වර්ගය දන 2as කියලා දාලා සමීකරණේ දාලා මෙතනදී පොල් ගෙඩියේ v හොයාගෙන අවසන් ප්‍රවේගයේ ආරම්භක ප්‍රවේගය බිඳුවයිනේ u බිඳුවයි v හොයාගෙන ඊට පස්සේ මෙතෙන්ට චාලක ශක්තිය හොයන්න ඕන e k සමානයි භාගයක් mv වර්ගය කියලා දාලා ගණනය කරන්නත් පුළුවන්. එහෙම වුණත් එන්නේ උත්තරේ ජූල් 100ම තමයි. හරි පැහැදිලිනේ? එතකොට පිළිතුරු ලැබෙනවා කෙලින්ම ජූල් 100. හරි ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ ග්‍රෑම් 20ක ස්කන්ධයක් ඇති උණ්ඩයක් තප්පරයට මීටර් 100ක සිරස් ප්‍රවේගයකින් ඉහළ ගොස් දිග නූලකින් එල්ලා තිබෙන ග්‍රෑම් 400ක ස්කන්ධයක් ඇති ලී කුට්ටියක වදී. උණ්ඩේ ලී කුට්ටිය තුලට කාවදී නම් ලී කුට්ටිය ඉහළ නගින උස්ස සොයන්න කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට උණ්ඩයක් තියෙනවා. මේ විදිහට උණ්ඩයක් තියෙනවා. ඒ වගේම මේ විදිහට දී කුට්ටියක් නූලකින් එල්ලලා තියෙනවා. එතකොට මේ උණ්ඩය දීලා තියෙනවා ග්‍රෑම් 20යි කියලා. 20යි ග්‍රෑම්. එතකොට ලී කුට්ටියේ ග්‍රෑම් දීලා තියෙනවා 480යි ග්‍රෑම්. ඊට පස්සේ මේක ආරම්භයේදී 100යි ms ඍණයක සිරස් ප්‍රවේගයකින් ඉහළ යනවා. ඉහළ ගිහිල්ලා ඉවරලා මෙන්න මේ එහෙම ඉහළ ගිහිල්ලා ඉවරලා මේ උණ්ඩය මේ ලී කුට්ටිය ඇතුළට කාවදිනවා. කාවදිනවා කියන්නේ ලී කුට්ටිය ඇතුළට ගිහිල්ලා සෙට් වෙනවා. ඊට පස්සේ මේ කුට්ටිය ගමන් කරන ප්‍රවේගය අහනවා. ප්‍රවේගය මම හිතනවා v කියලා. එතකොට මේ උණ්ඩේ ග්‍රෑම් 20යි ලී කුට්ටිය ග්‍රෑම් 400. එතකොට මේ ලී කුට්ටිය උණ්ඩේ ගිහලා ලී කුට්ටියට කාවැදුනහම එතකොට මේ උණ්ඩේ ස්කන්ධයන් මෙතෙන් එකතු වෙනවා. එතකොට මේ මුළු පද්ධතිය ස්කන්ධය වෙනවා 420යි ග්‍රෑම් 500යි. ඒ කියන්නේ 0.5යි කිලෝග්‍රෑම් බවටපත් වෙනවා. හරිනේ? එතකොට අහන්නේ ගමන් කරන ප්‍රවේගය. එතකොට මේකෙදී ප්‍රවේගයද ඔව් ඉහළම උස අහන්නේ ගමන් කරන ඉහළම උස. එතකොට මෙතනදී ඉහළම උස අපිට හොයාගන්න නම් මේ ලී කුට්ටිය ගමන් කරන ප්‍රවේගය හොයාගන්න ඕනේ. ලී කුට්ටියයි මේ උණ්ඩයේ තියෙන පද්ධතිය ගමන් කරන ප්‍රවේගය හොයාගන්න ඕනේ. එතකොට ප්‍රවේගය හොයාගන්න අපි යොදන්නේ ගම්ම්‍යතා සංස්ථිති නියමය කියන නියමය. එතකොට ගම්ම්‍යතා සංස්ථිති නියමය කියන එක අපි ගම්ම්‍යතාවේ කතා කරද්දී ඉගෙන ගන්නවා. එතකොට කරන්නේ මෙන්න මේ පද්ධතියකට ගම්ම්‍යතා සංස්ථිති නියමය කියන්නේ පද්ධතියකට මේ සම්පූර්ණ පද්ධතිය කියන්නේ මේ උණ්ඩයයි මෙන්න මේ දී කුට්ටියයි කියන පද්ධතියට අපි බාහිරින් බලයක් යොදන්නේ නැත්නම් පද්ධතියේ සම්පූර්ණ ගම්ම්‍යතාවේ නියතයි කියලා තමයි කියන්නේ ගම්ම්‍යතා සංස්ථිති නියමය. එතකොට මෙන්න මේ ඒ කියන්නේ ආරම්භක ගම්ම්‍යතාවේ අවසාන ගම්ම්‍යතාවට සමාන වෙන්න ඕනේ. එතකොට මේ උණ්ඩේ ආරම්භක ගම්ම්‍යතාවය මම ගත්තොත් එහෙම P1 කියලා P1 සමානයි උණ්ඩේ ආරම්භ ගම්ම්‍යතාවයේ උණ්ඩේ ස්කන්ධය 20 වැඩි කිරීම 10 ඍණ 3යි ප්‍රවේගය 100යි ms ශ්‍රේණියක. ඒතකොට ගම්ම්‍යතාවය කියන්නේ P සමානයි mv නේ. ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. ඒතකොට ගම්ම්‍යතාවය වෙනවා මේක. ඔන්න ඔය ගම්ම්‍යතාවය අවසාන ගම්ම්‍යතාවයට සමාන වෙන්න ඕනේ. ඒතකොට අවසාන ගම්ම්‍යතාවය මම ලිව්වොත් P2 කියලා මෙතන P1 අපිට ආවා මෙන්න මෙයාගේ P2 කියලා එන්නේ. P2 කියන්නේ මේ පද්ධතියේ ස්කන්ධය අපිට එනවා 0.5 කිලෝග්‍රෑම් ඊට පස්සේ මේ කියන ප්‍රවේගය තමයි v කියන්නේ. එතකොට අපිට v හොයා ගන්න පුළුවන්. එතකොට මේ ගම්ම්‍යතාවය නියත වෙන්න නම් පද්ධතිය ආරම්භක ගම්ම්‍යතාවය අවසාන ගම්ම්‍යතාවයට සමාන වෙන්න ඕනේ. හරිද? මෙතන ආරම්භක ගම්ම්‍යතාවය වෙන්නේ මෙතන උණ්ඩේ ගම්ම්‍යතාවය විතරයි. මොකද ආරම්භක මේ ලී කුට්ටියේ ගම්ම්‍යතාවය නැහැ. ලී කුට්ටිය නිශ්චලයි. එතකොට v කියන ගන්න නැහැ ලී කුට්ටිය. ආරම්භක ගම්ම්‍යතාවය වෙන්නේ මේ උණ්ඩේ ගම්ම්‍යතාවය විතරයි. එතකොට ආරම්භ ගම්ම්‍යතාවය අවසාන ගම්ම්‍යතාවයට සමාන වෙන්න ඕන. ආරම්භ ගම්ම්‍යතාවය වෙන්නේ මේක 20 වැඩි කිරීම 10 ඍණ
3 වැඩි කිරීම 100. ඔක සමාන වෙන්න ඕන අවසන් ගම්මිතාවේ 0.5 v කියලා. එතකොට මේක මෙහෙම බිංදු 3කට 10 ඍණ 3ක් කැපිලා ගියාම ආරම්භක ගම්මිතාවේ 2යි. එතකොට 2 සමානයි 0.5යි v කියලා එන උත්තරේ. එතකොට v සමානයි 4යි ms ඍණ 1 කියලා එනවා. එතකොට මේ ලී කුට්ටිය ප්‍රවේගය ලී කුට්ටිය සහ උණ්ඩේ ප්‍රවේගය වෙන්නේ 4ක් ms ඍණ 1. හරිනේ. එතකොට අහන්නේ එක නෙමෙයි අහන්නේ එක මේ ලී කුට්ටිය ඉහළට ගමන් කරන උපරිම උස අහන්නේ. එතකොට අපිට ඉහළට කෙලින්ම සමීකරණයක් දෙන්න හැකි v වර්ගය සමානයි u වර්ගය ධන 2as කියලා. එතකොට v වර්ගයේ ඉහළම උසේදී v වර්ගයේ බිඳුවයි. බිඳුව සමානයි u වර්ගය කියන්නේ මෙන්න මේ v ආරම්භ කරපේගේ 4 වර්ගයේ ධන 2 ගුණ කිරීම ඍණ 10යි. ඒ කියන්නේ ඍණ g නේ. ඒකට ඍණ 10යි ගුණ කිරීම ඉහළම උසම h කියලා ගන්න. හරි. එතකොට මෙතන 4 වර්ගය කියන්නේ 16යි. 16 සමානයි මෙන්න මේ කොටස මෙයා පැත්තට අරන් ගියාට පස්සේ 20යි h කියලා. හරිද? එතකොට h එනවා 0.8යි මීටර කියලා. හරි. ඊළඟ ප්‍රශ්න බලමු. ඊළඟ ප්‍රශ්නේ කියනවා අලුතින් සාධන ගොඩනැගිල්ලක බිම සිට මීටර 4ක් උසින් තිබෙන පලංචියක් මත සිටින පෙදරේරුවෙකුට බිම සිටින කම්කරුවෙක් ගඩොලක් විසි කරයි. ගඩොල් පෙදරේරුව අතර ලැබෙන්නේ 2ක් ms ඍණ 1 සිරස් ප්‍රවේගයක් ඇතිව නම් ගඩොල් 100ක් විසි කිරීමේදී අපතේ වෙන ශක්තිය සොයන්න. ගඩොලක ස්කන්ධ කිලෝග්‍රෑම් 1 බවද ගඩොල උඩට විසි කරන්නේ බිම සිට මීටර 1ක් උසින් බවද සලකන්න. එතකොට මේ වගේ සිද්ධියක් පෙදරේරුවෙක් ඉන්න මේ විදිහට මීටර 4ක් උඩින් ඒ වගේම පොළොව මට්ටමේ ඉන්නවා කම්කරුවෙක්. එතකොට මේ කම්කරුවා ඉහළට ගඩොල් විසි කරනවා. ගඩොල් විසි කරන් බිම ඉඳලා මීටර 1ක් ඉහළින්. එතකොට මේ ගඩොල පෙදරේරුවට ලැබෙන්නේ 2ක් ms ඍණ 1 ප්‍රවේගයෙන්. එතකොට මේ ගඩොල් 100ක් විසි කරද්දී අපතේ වෙන ශක්තිය තමයි අහන්නේ. එතකොට මේ පෙදරේරුවට 2ක් ms ඍණ 1 ප්‍රවේගයෙන් ගඩොල ලැබෙන්න නම් අපි හොයමු මුලින්ම මේ කම්කරුවා කොච්චර ප්‍රවේගයකින් ගඩොල විසි කරන්න ඕනිද කියලා. u ආරම්භක ප්‍රවේගය හොයවුවොත් එහෙම අපිට ඉහළට සමීකරණයක් දාන්න පුළුවන්. v වර්ගය සමානයි u වර්ගය ධන 2as ඉහළට දාන්න ඕනේ. එතකොට ඉහළ කියන්නේ v වර්ගය කියන අවසන් ප්‍රවේගය වෙන්නේ 2a වර්ගය සමාන u වර්ගය තමයි අපිට හොයාගන්න ඕනේ. එතකොට මෙතන ඍණ 2 ගුණ කිරීම 10 ඍණ දැම්මේ මෙතන ගුරුත්වාකර්ෂණ තරණේ ඉහළට යද්දි ඍණ නිසා ඍණ 2a s කියන්නේ උස මෙතන උස වෙන්නේ මීටර් 3යි. ඒකට හේතුව මෙතනදී මීටර 1ක් උසේ ඉඳලානේ විසි කරන්නේ. ඒතකොට මේ දුර එන්නේ මීටර් 3යි. ගුණ කිරීම 3යි. එතකොට එනවා මෙතන 4 සමානයි u වර්ගය ඍණ 2 10 20යි 23 60යි. එතකොට u වර්ගය සමානයි 64යි කියලා දැනනවා. u වෙනවා එතකොට 8යි ms ඍණ 1යි කියලා. ඒතකොට ආරම්භක ප්‍රවේගය 8යි. ඒතර අපි හොයනවා ආරම්භක ප්‍රවේගය මෙන්න මේ ප්‍රවේගය ලබා දෙන්න මෙන්න මේ ප්‍රවේගය ලබා දෙන්න මේ කම්කරුව කොච්චර ශක්තියක් යොදවන්න ඕනද කියලා. ඒතකොට ශක්තිය වෙන්නේ මේකට ලබා දෙන්න ඕන චාලක ශක්තිය. හරි. එතකොට චාලක ශක්තිය අපි වෙනවා ආරම්භයේදී ek1 සමානයි භාගයක් mv වර්ගය. හරි. එතකොට භාගයයි ස්කන්ධය කියලා දීලා දෙන්නේ ගඩොලක කිලෝග්‍රෑම් 1යි m v වර්ගය කියලා මෙතනදී කියන්නේ ආරම්භක ප්‍රවේගයේ වර්ගය. එතකොට අපිට කියමු u වර්ගය 64යි කියලා ගන්න පුළුවන්. සමානයි එතකොට 32යි ජූල්. එතකොට එක ගඩොලක් විසි කරන්න මෙන්න මේ කම්කරුවා ජූල් 32ක ශක්තියක් ලබා දෙන්න ඕනේ. එතකොට හරිනේ. එක ගඩොලක් විසි කරන්න. එතකොට එක ගඩොලක් විසි කරන්න ජූල් 32ක් දෙන්න ඕන නම් ගඩොල 100ක්. ගඩොල 100ක් විසි කරන්න දෙන්න ඕන ශක්තිය සමානයි 32 වැඩි කිරීම 100යි ජූල් සමානයි 3200යි ජූල් කියලා එනවා. හරි. එතකොට දැන් ප්‍රශ්නේ උත්තරය ගන්න මෙහෙමයි. මේකෙදි දැන් මෙයා ජූල් 3200ක් දෙනවා ගඩොල් 100ක් විසි කරන්න. එතකොට මෙයාගේ අපතේ යන ශක්තිය කියලා කියන්නේ මෙන්න මේ 2ක් ms ඍණ 1 ප්‍රවේගයට අදාළ දැන් අපතේ යන ශක්තිය කියලා කියන්නේ මෙන්න මෙයා ශක්තිය අපතේ යවන එක අවම කරන්න නම් හොඳට හිතන්න ශක්තිය අපතේ යවන එක මෙයා අවම කරන්න නම් මෙයා ගඩොල විසි කරලා මෙයාට ලැබෙන ප්‍රවේගය බිඳුවක් වෙන්න ඕනේ මෙතනදී. මෙතනදී ප්‍රවේගය බිඳුවක් වෙන්න ඕනේ. මෙයාට ප්‍රවේගය මෙතනදී බිඳුවක් වුණා කියලා මෙයාට ගඩොල ලබා ගන්න බැරි කමක් නැහැ නේ. ගානට අතර ලැබෙනවා. ප්‍රවේගය බිඳුවක් වුණොත්. මෙතනදී තප්පරයට මීටර 2ක් ms ශ්‍රේණියක කියලා කියන්නේ මේකට තව
යම්කිසි දුරක් ඉහළට යන්න පුළුවන්. එතකොට මේ දෙකක්ෙන් මේ ශ්‍රිණයක කියන එක මෙතනදී ශක්තිය අපතේ යෑම. මෙයාට උපරිම මෙතනදී ප්‍රවේගයේ බිඳුවක් වුණොත් ඇති. ගානට ගඩොල ඇවිල්ලා මෙතනදී අතේ නැවතුනොත් ඇති. එතකොට අපි හොයාගන්න ඕනේ මෙතනදී ගඩොලේ තියෙන ශාලක ශක්තිය. හරි. නෑ මෙතනදී ශාලක ශක්තිය නෙමෙයි. මෙතනදී මෙයාට බිඳුවක් එන්නේ ශ්‍රේණියක ප්‍රවේගය වෙන්න නම් මෙයා ඉහළට විසි කරන්න ඕන ගඩොලේ ප්‍රවේගය අපි හොයාගන්න ඕනේ. එතකොට ඉහළට අපි ඒකට v සමානයි u වර්ගය දැන් 2s දානවා. එතකොට ඉහළ ප්‍රවේගය බිඳුවයි u වර්ගයේ ඍණ 2යි 10යි s කියන්නේ මෙතනදී 3යි. එතකොට u වර්ගය සමානයි 2 10 20යි 20 3 60යි 60යි කියලා එනවා u වර්ගයේ. එතකොට මෙතන u වර්ගය කියලා 60යි එනවා. එතකොට ඒ 60 ලබා දෙන්න නම් මෙතන ලබා දෙන්න ඕන චාලක ශක්තිය වෙනවා ඒකේ සමානයි භාගයක් mv වර්ගය භාගයයි m කියන්නේ 1 v වර්ගය කියන්නේ මෙතන ආරම්භක u වර්ගයේ 60යි. 60යි. එතකොට මෙතනදී 30යි ජූල් කියලා එනවා එක ගඩොලක් විසි කරන්න. එතකොට ගඩොල් 100කට අදාළව ශක්තිය එනවා 30 වැඩි කිරීම 100යි සමානයි 3000යි ජූල් කියලා එනවා. එතකොට බලන්න මෙහා ගානට මෙයාගේ අතට බිඳුවක් ms ශ්‍රේණියක ප්‍රවේගයකින් ගඩොලක් යවන්න නම් මෙයා මෙතනදී ලබා දෙන්න ඕන මුළු ශක්තිය වෙන්නේ ජූල් 3000යි. හැබැයි මෙයා ලබා දීලා තියෙන ශක්තිය 3200යි. එතකොට කෙලින්ම අපිට හොයන්න පුළුවන් මෙතන අපතේ යන ශක්තිය වෙන්නේ මේ 3200න් 3000 අඩු කරාම එනවා 3200 අඩු කිරීම 3000 එනවා 200යි ජූල් කියලා. හරි ඊළඟ ප්‍රශ්නේ බලමු. දුන්නක් නිව්ටන් 500ක බලයකින් අඳුන් ලබන විට එහි විතතිය සෙන්ටිමීටර් 10ක් කියලා දීලා තියෙනවා. දුන්නේ විතතිය 12ක් සෙන්ටිමීටර් වෙන විට දුන්නේ විතතිය 800 දුන්න නිව්ටන් 800ක බලයකින් අඳුන් ලැබුව විට හා දුන්න සිරස්ව තබා එහි පහළ කෙළවරින් කිලෝඩ්‍රෑම් 20ක් භාරයක් කෙල්ලුව විට දුන්නේ විභව ශක්තිය හොයන්න කියලා. එතකොට දුන්නේහි ගබඩා වෙන ප්‍රත්‍යක්ෂ විභව ශක්තිය අපි දන්නවා කෙලින්ම සමීකරණයේ EB සමානයි භාගයක් kx වර්ගය කියලා අපි සමීකරණයක් ඉගෙන ගත්තා. x කියන්නේ විතතිය, k කියන්නේ දුන්නේ දුණු නියතය. එතකොට මේකෙදී අහනවා කෙලින්ම ඉස්සෙල්ලාම අපිට හොයාගන්න ඕනි මෙතනදී දුන්නේ දුණු නියතේ k කීයද කියලා. එතකොට මේකෙදී කියනවා 500 නිව්ටන් x සමානයි ke අපිට දැන් මේ කෙලින්ම පළවෙනි අවස්ථාවේ නිව්ටන් 500ක් දුන්නාම දුන්න විතතිය දීලා දෙනවා මෙතනදී සෙන්ටිමීටර් 10යි. එතකොට අපිට කෙලින්ම මේකෙන් හොයාගන්න පුළුවන් දුන්නේ දුණු නියතේ සමානයි. හරි. එතකොට 5000යි නිව්ටන් මීටරයට කියලා එනවා. දැන් අපි එක එක ප්‍රශ්න බලමු. පළවෙනි අවස්ථාවේදී ප්‍රශ්නේ අහනවා දුන්නේ විතතිය සෙන්ටිමීටර් 12ක් වන විට ගබඩාවන ප්‍රත්‍යක්ෂ විභව ශක්තිය අහනවා. දුන්නේ නියතේ සෙන්ටිමීටර් 12ක් වෙන. ඒකට කෙලින්ම මේ සමීකරණය දාන්න පුළුවන්. EP1 සමානයි භාගයයි k කියලා කියන්නේ 5000යි x වර්ගය කියලා කියන්නේ 12 වර්ගය. 12 ගුණ කිරීම 10 වෙන දෙක කියන එකේ වර්ගය. හරි. එතකොට උත්තරය අපිට ලැබෙනවා පළවෙනි අවස්ථාවේදී 36 ජූල් කියලා. 36 ජූල් කියලා ලැබෙනවා. එතකොට අපි බලමු දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව කියන්නේ මෙතනදී දුන්න නිව්ටන් 800ක බලයකින් අඳුනු ලැබීට විභව ශක්තිය අහන්නේ. එතකොට අපි කෙලින්ම හොයනවා විතතිය එතන තියා ගන්න ඕනේ. එතකොට ඒකටත් f සමානයි ke දාලා 800කින් ඇදෙනවලු. k කියන්නේ 5000යි. එතකොට e හොයා ගන්න ඕනේ. එතකොට e එනවා මීටර 0.16යි කියලා. 0.16යි. ඊට පස්සේ අපිට මේ අගයන් පාවිච්චි කරලා EP සමානයි භාගයක් kx වර්ගය දානවා. EP සමානයි භාගයක් k කියන්නේ 5000 x වර්ගය කියන්නේ 0.16යි වර්ගය කියලා. එතකොට උත්තරේ ලැබෙනවා 64යි ජූල් කියලා. හරි. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාවේදී අහන්නේ කිලෝග්‍රෑම් 20ක භාරයක් එල්ලුව විට. එතකොට කිලෝග්‍රෑම් 20ක භාරයක් එල්ලනවා කියලා කියන්නේ පහළට මෙන්න මේ දුන්නේ කිලෝග්‍රෑම් 20ක් එල්ලනවා කියලා කියන්නේ පහළට නිව්ටන් 200ක බලයක්කින් ඇදෙනවා කියන්නේ. එතකොට ඒකටත් x සමානයි k දැම්මොත් නිව්ටන් 200 සමානයි k කියන්නේ 5000යි ගුණ කිරීම e හොයන්න ඕනේ. එතකොට e එනවා 0.04යි කියලා. එතකොට ඒකටත් අර විදිහටම EP සමානයි
භාගයක් kx වර්ගය දානවා. ඒකට EB සමානයි භාගයක් k කියන්නේ 5000 x වර්ගය කියන්නේ 0.04 වර්ගය. එතකොට උත්තරේ ලැබෙනවා 4යි ජූල් කියලා. ඊළඟ ප්‍රශ්න බලන්න. ඊළඟ ප්‍රශ්නේ කියනවා මිනිසෙක් 30ට එකක නැග්මක් ඇති ඍජු පාරක් දිගේ ඉහළට 18යි පැයට කිලෝමීටර් නීත වේගයකින් පාපැදියක් පදිනවලු. මිනිසාගේ පාපැදියේ මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 120යි ලෝණ අතර පාරේ ඇති වෙන ඝර්ෂණ බලය 10ක් දීලා තියෙනවා. පාපැදිය පැදීමේ මිනිසාගෙන් වැය වෙන ශ්‍රමතාවය කියලා දීලා තියෙනවා. ඒතකොට අපිට ශ්‍රමතාවය කියන එක අපි අර්ථ දැක්කේ ශ්‍රමතාවය P සමානයි කාර්ය බෙදීම ගත වූ කාලයනේ. කාර්ය බෙදීම ගත වූ කාලය තමයි ශ්‍රමතාවය කියලා කිව්වේ. ඒතකොට මෙතන කාර්යය කියන එකට අපි ලියන්න පුළුවන් බලය වැඩි කිරීම දුර කියලා කෙලින්. පුළුවන්. ඒතකොට W සමානයි බලය වැඩි කිරීම දුර කියලා මෙහෙම ලියන්න පුළුවන්. බෙදීම ගත වුණු කාලය. එතකොට මෙතනදී මෙන්න මේ මෙහෙම ලියන්න පුළුවන්. F වැඩි කිරීම D බෙදීම D කියන එක මම ලියන්න පුළුවන්. F වැඩි කිරීම D දුර බෙදීම T කියලා. එතකොට මේ දුර බෙදීම කාලය කියලා කියන්නේ ප්‍රවේගය. එතකොට අපිට කෙලින්ම ලියුවේ හැකි බලය වැඩි කිරීම ප්‍රවේගය. එතකොට ශ්‍රමතාවය සමානයි බලය වැඩි කිරීම ප්‍රවේගය කියලා ලියන්න පුළුවන්. බලය වැඩි කිරීම ප්‍රවේගය වෙන්නේ ශ්‍රමතාවය. එතකොට මේකදී මේ ප්‍රශ්නේ කියන්නේ 30ට එකකම නැග්මක් ඇති කියලා කියන්නේ මෙයා 30ක දුරක් මීටර් 30ක දුරක් ගියොත් එහෙම මීටර් 1ක ඉහළට නැග්මක් තියෙනවා කියලා. හරි. හරි. එතකොට මේ මිනිසා සහ මෙන්න මේ විදියට මිනිසා බයිසිකලයක යනවා. එතකොට මිනිසාගේ බයිසිකලයේ ස්කන්ධය දීලා තියෙනවා කිලෝග්‍රෑම් 120යි කියලා. එතකොට පල්ලෙහාට බල බැලුවොත් එහෙම 120යි කියන්නේ 1200 නිව්ටන් කියලා. එතකොට මිනිසා මෙතනදී අපි තීටා කියලා කෝණයක් ආනතේ ගන්නවා. ඒත් මිනිසා මේ වගේ අවස්ථාවකදී අපි බැලුවොත් එහෙම පහළට තියෙනවා mg. හරි. පහළට mg තියෙනවා. එතකොට මේ පැත්තට බැලුවොත් mg මෙතන තීටා නම් මෙතන එන්නේ අනුවරිණ තීටා කියලා. මෙතන අනුවරිණ තීටා. එතකොට මෙතන ආයෙත් තීටාමයි. එතකොට මෙතන mg cos තීටා. mg cos තීටා මේ පැත්තට බෙදෙන. එතකොට මේ පැත්තට බෙදෙන වෙන්නේ mg sin තීටා. මේ පැත්තට බෙදෙන වෙන්නේ mg sin තීටා. හරි. එතකොට මේ බලය නිසා, ඒ කියන්නේ මේ බර නිසා මේ පැත්තට ඇති වෙන බලය වෙන්නේ ආනතිතලයේ පහළට ඇති වෙන බලය වෙන්නේ mg sin තීටා. ඒ වගේම තව දීලා තියෙනවා මිනිසා මේ පැත්තට යනවා. ඊට විරුද්ධව තව බලයක් මේ පැත්තට තියෙනවා කියලා තියෙනවා. ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය දීලා තියෙනවා නිව්ටන් 10යි කියලා. එතකොට මේ පැත්තට ඝර්ෂණ බලය 10 නිව්ටන් කියලා දීලා තියෙනවා. ඒකට අහන්නේ ක්ෂමතාවය. ක්ෂමතාවය කියලා කියන්නේ බලය වැඩි කිරීම ප්‍රවේගය. ඒකට මිනිසා වැය කරන්න ඕනේ බලය. එයාට විරුද්ධව තියෙන බලය වැඩි කිරීම ප්‍රවේගය තමයි ක්ෂමතාවය කියලා කියන්නේ. ප්‍රවේගය දීලා තියෙනවා මෙයා යනවා 18යි පැයට කිලෝමීටර. ඒකට පැයට කිලෝමීටර වලින් දීලා තියෙන්නේ තප්පරයට මීටර කරගන්න ඕනේ. කෙලින්ම 18යි පැයට කිලෝමීටරය කියන එක කියන පැයට කිලෝමීටර වලින් දුන්නොත් අපි කෙලින්ම 18න් 5න් වැඩි කරොත් ඒක ms ශ්‍රේණියක බවට පත් වෙනවා. ඒක තමයි ලේසි ක්‍රමය. එහෙම නැත්නම් Tamanne කැමති විදිහකට ඒකක පරිවර්තනය කළා ගන්න පුළුවන්. එතකොට මෙතන 18යි පැයට කිලෝමීටර කියන එක කෙලින්ම 18න් 5න් වැඩි කරාම එනවා ms ඍණ 1 වලින්. එතකොට ms ඍණ 1 කියන උත්තර එනවා 18 10 කැපිනවම 5යි ms ඍණ 1 කියලා ප්‍රවේගයෙන්. එතකොට මෙයා 5යි ms ඍණ 1 ප්‍රවේගයකින් තමයි ගමන් කරන්නේ. එතකොට බැලුවොත් එහෙම මෙයාට විරුද්ධව තියෙන බල බැලුවොත් එහෙම විරුද්ධව තියෙන බල බැලුව ඝර්ෂණ බලය 10 නිව්ටන් තියෙනවා. ඊට අමතරව මෙතන mg sin θ තියෙනවා. mg sin θ විරුද්ධව බල f සමානයි 10 නිව්ටන් ධන mg sin θ. ඒකට 10 ධන mg කියලා කියන්නේ මෙතන 1200යි. sin θ කියන්නේ මෙතන sin θ කියන්නේ මෙතන θ නම් සම්මුඛ පාදයේ වෙදීම කරණය. ඒතකොට සම්මුඛ පාදය කියන්නේ 1යි කියලා අපි ගත්තා. කරණය කියන්නේ 30යි. අපි 30ට එක නැග්මන්නේ තියෙනවා කිව්වේ. ඒතකොට සම්මුඛ පාදයේ වෙදීම කරණය. හරි. එතකොට මෙහෙම කපවුවාම 40යි කියලා එනවා සමානයි 10 ධන 40 සමානයි 50යි නිව්ටන්. එතකොට මුළු බල වෙන්නේ 50යි නිව්ටන්. එතකොට අපි දන්නවා ක්ෂමතාවයේ P සමානයි බලය වැඩි කිරීම ප්‍රවේගය. කියන්නේ 50 වැඩි කිරීම ප්‍රවේගය මෙතනදී අපි හොයාගත්තේ 5යි කියලා සමානයි 250යි නිව්ටන් ms ඍණ 1 කියලා ගන්න හැකි. නිව්ටන් ms ඍණ 1 එහෙම නැත්නම් වොට් කියලා දැන් මේ ක්ෂමතාවය. හරි. ඊළඟ ප්‍රශ්නේදී කියන්නේ පොම්පයක් මීටර 60ක ගැඹුරින්දකින් විනාඩියකට ඝන මීටර 2ක ශීඝ්‍රතාවකින් ජලය ඉහළට අදිනවලු 12ක් ms ඍණ ප්‍රවේගයෙන් ටැංකියකට යවනවලු. පොම්පය මගින් කරන කාර්යයෙන් 20ක් ඝර්ෂණ බලය මැඩ පැවැත්වීම සඳහා යෙදවෙනවා නම් පොම්පයේ ක්ෂමතාවය අශ්ව බල වලින් කොපමණද කියලා අහනවා. ඝන මීටර කියන්නේ 2යි තමයි තප්පරයට විනාඩියට යවන්නේ. එතකොට මේ පොම්පය
මීටර් 60ක ගැඹුරකින් තියෙන ජලය අදිනවා ඉහළට ඇදලි වෙලා 12ක් ms ශ්‍රේණියක ප්‍රවේගයකින් යවනවා ටැංකියකට. හරි. එතකොට මේ පොම්පේ මගින් කාර්යයන් දෙකක් කරන්න ඕනේ. එකක් තමයි මේ ජලයට යම් කිසි විභව ශක්තියක් ලබා දෙන්න ඕනේ. මීටර් 60ක් උඩට අරන් යන්න ඕනේ. ඊට අමතරව මේ වගේ 12ක් ms ශ්‍රේණියක ප්‍රවේගයක් සහිත චාලක ශක්තිය ලබා දෙන්න ඕනේ. එතකොට විනාඩියකට ඝන මීටර් 2යිලු ජලය අදින්නේ. විනාඩියකට ඝන මීටර් 2යි. ඒකට තප්පරයකට ඝන මීටර වෙනවා 2 බෙදීම 60යි. හරි. තප්පරයකට ඝන මීටර 2 බෙදීම 60යි. ඒකට තප්පරයකට ජල ස්කන්ධය අපි බැලුවොත් එහෙම පරිමාවනේ මෙතන තියෙන්නේ. ඒකට පරිමාව වැඩි කරන්න ඕනේ ඝනත්වය. ඒකට 2 බෙදීම 60යි වැඩි කිරීම ඝනත්වය 1000යි. මේක තමයි තප්පරයකට ජලය ඉහළට ඇදෙන ස්කන්ධය වෙන්නේ. එතකොට අපි ඉස්සලාම වෙනවා ජලයේ විභව ශක්තිය කොච්චරක් ජලයට සපයන්න ඕනද තප්පරයකට කියලා අපි බලමු. එතකොට විභව ශක්තිය වෙන්නේ E සමානයි. එතකොට මම W එක කියලා ගන්නවා. W වෙන්නේ mgh කියන එක. ස්කන්ධය වෙන්නේ ජලීය ස්කන්ධය තප්පරයකට මෙච්චරයි. 2 බෙදීම 60 වැඩි කිරීම 1000. G කියන්නේ 10යි. H කියන්නේ 60යි. හරි. එතකොට තප්පරයකට ලබා දෙන්න ඕන විභව ශක්තිය එන්නේ මේ ආගේ. එතකොට විභව ශක්තිය එනවා මේක ගණනය කරාම 2 ගුණ කිරීම 10 4යි වොට් කියලා. හරි. වොට් කියන්නේ මෙතන තප්පරයකට ශක්තිය අපි හොයපින් දාම වොට් කියන්නේ එහෙම නැත්නම් ජූල් තප්පරයට ජූල් කියලා තමයි ගන්න. හරි. ඊට පස්සේ W2 කියන්නේ ලබා දෙන්න ඕනේ චාලක ශක්තිය. චාලක ශක්තිය කියන්නේ භාගයක් mv වර්ගය සමානයි භාගයයි තප්පරයට ස්කන්ධෙ මෙච්චරයි 2 බෙදීම 60යි ගුණ කිරීම 10යි ගුණ කිරීම v වර්ගය කියන්නේ 12යි වර්ගය. හරි. එතකොට උත්තරය එනවා 2400 ජූල් තප්පරයට කියලා. 2400 ජූල් තප්පරයට. එතකොට ටැංක් මේ මෝටරේ ලබා දෙන්න ඕන මුළු ක්ෂමතාවය වෙන්නේ මේ 2400යි. මෙතනදී 2 ගුණයෙන් 10 අතරේ එකතුව. හරි. එතකොට මෙතනදී මුල් ශක්තිය වෙන්නේ 2 ගුණ කිරීම 10 4 ධන 2400 කියන එකතු. එතකොට එනවා මෙතන 22400යි ජූල් තප්පරයට කියලා. හරි. එතකොට මේකෙදී දැන් මෝටරෙන් 120ක් වැය වෙනවලු මේ ඝර්ෂණ බලය මඩ පවත්තන්න. එතකොට 180යි තමයි මෙන්න මේ ශක්තිය සඳහා වැය වෙන්නේ. එතකොට අපි මෝටරේ ලබා දිය යුතු මුල් ක්ෂමතාවය හෙව්වොත් එහෙම 180ක් වැය වෙන්නේ. ඔව් 180යි වැය වෙන්නේ. ඒකට 80ෙන් 100ෙන් වැඩි කරන්න ඕනේ මෙන්න මේ අගේ. හරි. ලබා දෙන්න ඕනේ මුළු ක්ෂමතාවය. හරි 80ක් වැය වෙනවා මේ මේ ශක්තිය වැය කරන්න. ඊට අමතරව ඝර්ෂණ බලයට තව 20ක් වැය කරනවා. එතකොට උත්තරය ලැබෙනවා 28000යි වොට් කියලා. 28000යි. උට මම ප්‍රශ්න 7 වේගෙන් සාකච්ඡා කරා. වැඩි වෙලාවක් ගත්තේ නැහැ. පැය භාගයක් වගේ ඇතුළත ප්‍රශ්න 7 සාකච්ඡා කරලා ඉවර කරා. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊට අමතරව ඔයාලට පුළුවන් අපේ Science for Technology Telegram group එකට join වෙන්න. මම link එක දාලා තියන්න description එකේ. group එකට join වුණොත් ඔයාලට ඕන ප්‍රශ්න group එකේ අහන්න